ස්වභාෂාවෙන් හිතනකොට තමයි අපිට නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. නව නිර්මාණ විශේෂයෙන්ම. නව නිර්මාණ කරන්න පුළුවන් පරිසරයක් අපි තුල තියෙනවද? අපි කොයිතරම් දුරට අපේ භාෂාව පිළිබඳව අපි කොයිතරම් දුරට අපි භාෂාවත් එක්ක ගනුදෙනු කරනවද? භාෂාවට ඇලුම් කරනවද? භාෂාවෙන් ගන්න පුළුවන් වැඩේ අපි ගන්නවද කියන ප්‍රශ්න අපිට තියෙනවා. ඕල්කට්තුම අපි විශ්වාස කරන ලොකු මහා දැවැන්ත චරිතය මොකක්වත් වෙනස් කරේ නැහැ. ඒ ටික එහෙම උගන්වන්න බෝඩ් එකක් දැම්මා මේ සිංහල බෞද්ධ පාසල කියලා. ඉතින් ඒකේ උගන්වන්නේ අරගේ උගන්වන්නේ මොකද්ද කියන එක කවුරුත් දන්නවා මං හිතන්නේ. ඒතර අභිමානවත් සත්‍යවාදී සුදේශිකෙක් මේ රටේ නිර්මාණය වෙන්න ඕනේ කියලා. එතකොට සත්‍යවාදී කියලා කියන්නේ අත්‍තරම අපි සත්‍යවාදී බව පැනනගෙන්නෙම බුදුදහම තුලින්. සත්‍යවාදී බව පැනනගෙන්නෙම බුදුදහම තුලින්. මම නැවත නැවතත් කියනවා. මොකද මම වාස්තු විද්‍යාඥයෙක් විදිහට උදාහරණයක් විදිහට නීතිය පිළිබඳව මම විවේචනය දෙන්න මට ගොඩක්. මොකද මම නීතිය දන්නේ නැති නිසා මට අපහැදිලි තැන් තියෙන ගොඩක් නිසා අපි හැම වෙලේම මේක විවේචනය කරනවා. ඒ විදිහටම තමයි අපේ හරපද්ධතියෙන් ගොඩනැගිච්ච බෞද්ධ සිංහල එමෙත මේ රටට ආවේනික අපේ ස්වදේශික ඥාණයට අපි අභියෝග කරනවා. අපි කවදාකවත් ඒක ඉගෙන ගන්නත් නැහැ, ආග්‍රහණය කරලත් නැහැ, දන්නේත් නැහැ. හැබැයි ඒක ලස්සනට අර විදිහටම විවේචනය කරන ඒකට පාගලා දාන්න උත්සාහ කරනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. සීහෙල නාලිකාවට නැවතත් ආරාධනා ලැබීම මම හිතනවා මගේ වාසනාවක් කියලා සහ රටේ වාසනාවක්. අපිට මේ වගේ දේවල් සමාජගත කරන්න හම්බෙන අවස්ථාව ලබා දෙන සීහෙල වගේ නාලිකාවන් ඇත්තටම රටේ ලොකු කර්තව්‍යයක් කරනවා කියලා තමයි මගේ විශ්වාසය. එතකොට මේ ඒ සම්බන්ධයෙන් නැවතවරක් මම ස්තුතිවන්ත වෙනවා. මම ඇත්තටම යෝජනා කරනවා අපි තවදුරටත් මේ වගේ සම්බන්ධ වෙලා අපි හොයාගත්ත පරීක්ෂණය කරපු අපිට හම්බෙච්ච සියලුම අදහස් මහ ජනතාවත් එක්ක රටේ මිනිසුත් එක්ක ජනතාවත් එක්ක මේක බෙදා හදාගෙන අපිට ඉදිරියේදී කටයුතු කරන්න හම්බෙනවා නම් ඒක ඉතාමත් වටින දෙයක්. සීහල නාලිකාව කරන ලොකු සමාජ සත්කාරයක් කියන එක තමයි මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. ඉතින් අපි ගිය සතියේ කතා කරපු කාරණේ තමයි අපි දීන ජාතියක් විදිහට කොහොමද අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන අපි සාකච්ඡාවක් කරා. එතකොට එතනදී අපිට කතා කරන්න ලැබුණ දේවල් තවත් විග්‍රහ කරගෙන යන්න අපිට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම මේ රටේ ජාතියට එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේ වෙලා තියෙන ව්‍යසනය පුද්ගලිකව කාටවත් මේක තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. පුද්ගලිකව ගත්තම විවිධ විදිහට හිතන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි මේ කතා කරන දෙයක් වුණත් සමහරලාට විවේචනය කරන්නේ බොහොම නිර්දය විදිහට. ඒකට හේතුවක් තියෙනවා. ඒක හැද සාධාරණයි. මම හිතන්නේ නම් ඒක ඉතාමත් සාධාරණයි කියලා. මොකද ඒගොල්ලෝ විශ්වාස කරන, ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන, ඒගොල්ලෝගේ පරිසරය, ඒගොල්ලෝ දැන හඳුනගෙන තියෙන අතපොත ගාපු ප්‍රමාණය අනුව තමයි තමන් හැම වෙලාවෙම යම්කිසි විවේචනයක් විශ්ලේෂණයක් කරන්නේ. ඒතකොට මේ රට මම එදා කලින් වැඩසටහනේ සාකච්ඡා කර පරිදි මේ රටේ ඉන්න උගත්තු, එහෙම නැත්නම් විද්වත්තු, එහෙමත් නැත්නම් වෘත්තිකයෝ අපි හිතන්නේ ඒගොල්ලෝ විතරක් තමයි මේ උගත්, එහෙම නැත්නම් මේ බුද්ධිමත් අය කියලා. එතකොට අපි මේ එහෙම පිරිසක් සමග සාකච්ඡාවට යන්නේ මේ උගත් සහ බුද්ධිමත් කියන පිරිස හැදිලා තියෙන්නේ අපිට පිටින් බාහිර ජාතියක්. මම කියන්නේ බටහිර කියනකට වඩා මම කැමති බාහිර කියන්නේ. මොකද බාහිර ජාතීන් විසින් අපිට දායාද කරපු විවිධ ක්‍රියාදාමයන් සංසිද්ධීන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අද මේ විදිහට ආචාර්ය මහාචාර්යවරු, එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු, එහෙම නැත්නම් ලේකම්වරු, විවිධ වෘත්තිකයෝ, ඉංජිනේරුවෝ, එහෙම නැත්නම් ගුරුවරු විදාය. ඒතර මේ හැම කෙනෙක්ම බිහි වෙන්නේ ඒ පද්ධතිය ඇතුලෙන්. ඉතින් මේ පද්ධතිය ඇතුලෙන් ඉඳගෙන ඒ පද්ධතිය තුල ආග්‍රහණය කරපු ඒ පද්ධතිය පමණක් දන්න කෙනෙකුට මම හිතන්නේ අපි කතා කරන විෂය සම්බන්ධයෙන් ලොකු විවේචනයක් තියෙන්න පුළුවන්. මොකද හේතුව ඒ කට්ටියට හිතන්න මේ වගේ පරිසරයක් හම්බෙලා නැහැ. මොකද අපිත් මමත් ඇත්තරම මටත් ඒක හම්බෙලා නැහැ. නමුත් මම කියන්නේ අපිට මොකක් හරි මේ పూర్ව වාසනාවකට මේ ගැන හිතන්න පතන්න, මේ ගැන හොයා බලන්න, මේ ගැන කටයුතු කරන්න අපිට උවමනාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ උවමනාව නිසාමයි මම ඇත්තටම ඔබතුමන්ලාට ඔබතුමියලාට අපි මේ කතා කරන කතන්දරේ කියන්න හදන්නේ. එතකොට එතකොට දැන් මොකද්ද මේ අපිට මේ වෙනකොට වෙලා තියෙන්නේ? අපි දැන් අවුරුදු 70ක් විතර තිස්සේ ඉඳන් 70ක් හෝ ඊට වැඩි ගාණක් තිස්සේ ඉඳලා අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියනවා. එහෙම නැත්නම් නොදියුණු රාජ්‍යයක්, දියුණුවෙන් උත්සාහ කරන රාජ්‍යයක්, තාම දියුණුවේ ගන්න බැරි වෙච්ච තැනක් කියන එක ඔබ කාටත් අද වෙනකොට තේරෙලා තියෙනවා. අද ඇත්තටම තුන් වේල කාලා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අපිට පිටරටින් ඩොලර් ආවේ නැත්නම් අපිට කර කියා ගන්න දෙයක් නැහැ. එතකොට නැවක් ආවේ නැත්නම් තෙල් ටිකක් ගහ ගන්න බැරි. ඒ වගේ අමුතුම තැනකට එහෙම නැත්නම් බොහොම ව්‍යාකූල තැනකට අපිපත් වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වයට අපි හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? ඒ
තුවාලයක් හැදුණොත් තුවාලේ හැදුණු කාරණේ ගැන එහෙම නැත්නම් තුවාලයක් ඔසප්පු හැදුනේ මොකක් නිසාද කියලා හොයන්නේ නැතුව තුවාලෙට බෙහෙත් ටිකක් දාලා නිකන් ඉන්නවා. අන්න ඒ වගේ වැඩක් තමයි මේක අද දවසෙත් කරන්නේ හැමෝම. ඉතින් හැමෝම හිතාගෙන මේ මෑත ඉතිහාසයේ වෙච්ච දේශපාලනික විපර්යාස, මෑත ඉතිහාසයේ වෙච්ච වෙනත් සමාජ කරුණු, ආර්ථික කරුණු, සංස්කෘතික කරුණු නිසා තමයි මේක උනේ කියලා. මම අපි හිතන්නේ නම් හැබැයි ඒක අදයි ඒක නෙමෙයි. මම හිතන්නේ බොහොම සැලසුම්ගතව ඉතිහාසයේ පුරාවටම අපිට දකින්න හම්බ වෙනවා. මේ සමාජයේ තම මේ ලංකාවට විවිධ බාහිර ජාතීන් ඇවිල්ලා උදාහරණයක් විදිහට ඉන්දියාව, චීනය, බුරුමය, සියම එහෙම නැත්නම් තායිලන්තය, එංගලන්තය වගේ පෘතුගීසීන්, එතකොට ලන්දේසීන්, නෙදර්ලන්තේ මේ හැම කෙනෙක්මගේම ඇවිල්ලා ආభాෂය ලැබපු එක එක දේවල් අපි ආග්‍රහණය කරපු මිනිස්සු. ඒතර ඒ අනුව අපි අද වෙනකොට ඉන්න තැන තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ හැම දෙයකම අපි අන්දානුකරණයෙන් මේ හැම දෙයක්ම අපිට දෙනකොට අපි අන්දානුකරණයෙන් මේක වැළඳ ගන්නවා. මේක වැළඳ ගත්තට පස්සේ අපිට මේ ගැන ලොකු විග්‍රහයක් නැහැ. එහෙම් පිටිම ගන්නවා. ඒතර අපි දන්නේ නැහැ ඇත්තටම ඇයි ඒ කට්ටිය යම් දේවල් එහෙම කරේ. හැබැයි නමුත් අපි කරගෙන ආපු කාරණා මොකටද කරේ කියන අපි අදහසක් අපිට හොයලා බලලා නැහැ. ඒ නිසා ඒක එහෙම් පිටින්ම අරගෙන අපේ ජීවිතවලට ඔබාගෙන තියෙනවා. ඒතර ඒකෙන් වෙච්ච කෙමෙන් ගොඩනැගිච්ච ප්‍රශ්න සමුදායක එකතුවක් අද දවසේ අපි කාටවත් මුණ දෙන්න සිද්ධ වෙච්ච තැනක්. ඒතර ඒකෙන් මිදෙන්න නම් අපි මොකද්ද කර යුත්තේ, අපි මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනේ කියන එක අපි මේ දිනවල අපි සාකච්ඡා වෙමින් අපි ඒ සම්බන්ධයෙන් වැඩි කටයුතු කරගෙන යනවා. ඒතර ඒකෙදී අපි හඳුනාගත්ත නැත්නම් මේ රටට ඇත්තටම අවශ්‍ය කවුද, මොකද්ද වෙන්න ඕනේ. මේ රටට අපි විශ්වාස කරන්නේ අභිමානවත් සත්‍යවාදී සුදේශිකයෙක් ඉන්න ඕනේ. මේ මොකද්ද කියන්නේ කියන එක මම ඊට පස්සේ කියන්නම්. මොකද්ද අභිමානවත් කියලා කියන්නේ? ඕනෑම රටක ඕනෑම ජාතියක අභිමානවත් බව රඳාපවතින්නේ තමන්ගේ ස්වභාෂාව මත. ස්වභාෂාවෙන් තමයි රට මේ තමන්ගේ අදහස්, තමන්ගේ ඉතිහාසය, තමන්ගේ වර්තමානය, තමන්ගේ අනාගතය සැලසුම් කරන්නේ. කියන්නේ නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණාත්මක කටයුත්තට මම කලින් වැඩසටහනෙත් සාකච්ඡා කරපු කරුණක් තමයි ස්වභාෂාවෙන් හිතනකොට තමයි අපිට නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. නව නිර්මාණ විශේෂයෙන්ම. ඒතර නව නිර්මාණ කරන්න පුළුවන් පරිසරයක් අපි තුල තියෙනවද? අපි කොයිතරම් දුරට අපේ භාෂාව පිළිබඳව අපි කොයිතරම් දුරට අපි භාෂාවත් එක්ක ගනුදෙනු කරනවද? භාෂාවට ඇලුම් කරනවද? භාෂාවෙන් ගන්න පුළුවන් වැඩේ අපි ගන්නවද කියන ප්‍රශ්න අපිට තියෙනවා. ඒක නිසා අපි අභිමානවත් ජාතියක් විදිහට අද ඉන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක් මම හිතන්නේ අපි ජාතියටම. ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි ඇත්තටම අභිමානවත්ද? මොකද්ද අපේ අභිමානය? හැම වෙලාවෙම අපි ඉතිහාසයේ අභිමානයක් කියලා හිතාගෙන වැඩ කරන එක ඇත්ත. නමුත් ඒක මම හිතන්නේ නෑ. ඇත්තටම අභිමානයේ තියෙන ඉතිහාසය නෙවෙයි. අපි වර්තමානයේ ජීවත් වෙනකොට අනාගතය වෙනුවෙන් ඉතිහාසයේ පාඩම් ගන්න ඕනේ. මේ සියලු දේවල් අපි කරන්නේ මොකද? තමන්ගේ භාෂාවෙන්. ලංකාවේ සිංහල කතා කරන මිනිස්සු, සිංහල භාෂාව හසුරන මිනිස්සු ලංකාවේ විතරමයි ඉන්නේ. එතකොට වෙනත් භාෂාවල්, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව කතා කරන වෙනත් භාෂාවක් කතා කරන ලෝකේ ඕන තරම් රටවල් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ට ඉන්දියාවෙන් සහයෝගය හම්බ වෙනවා. ඒතර ඒ සහයෝගය නොලැබෙන්න හේතුව මොකද? සිංහල භාෂාව කතා කිරීම අපිට. ඒතර අපේ ප්‍රශ්නේ අපිට තියෙන ගැටලුව අපිවත් කතා නොකර ලෝකයේ මිනිස්සු අපි ගැන කතා කරයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අභිමානය කියන අපේ කොටස රඳාපවතින්නේ ස්වභාෂා ඥාණය මත, ස්වභාෂාවෙන් කරන නිර්මාණ මත. ඒතර මේ නිර්මාණ ස්වභාෂාවෙන් කරලා ඉදිරිපත් කරන්නට පුළුවන් හැම જાතියක්ම මේ වෙනකොට යම් කිසි තැනකට අවිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ජපානයේ තමන්ගේ භාෂාවෙන් වැඩ කළා, තමන්ගේ භාෂාවෙන් නිර්මාණ කරලා දැන් මම ඉස්සරහ තියෙන ඒ කැමරාව එහෙම නැත්නම් ඒ උපකරණ සියල්ල ජපානයේ නිෂ්පාදනය කරනවා. ඒත් මේගොල්ලෝ ඒක කරන්නේ, ඒගොල්ලෝ ඒක වැඩේට අදහස් ගන්න හිතන්නේ පතන්නේ මේ තමන්ගේ භාෂාවෙන්. හැබැයි ඒගොල්ලෝ එළියට ලෝකෙට වෙළඳපොළට වෙනකොට ඒගොල්ලෝගේ අදාළ භාෂාවලට පරිවර්තනය කරලා ඒව අදාළ එවනවා. එතකොට අපිට තිබුණා හොඳ භාෂාවෙන් ගොඩනගාගත්ත ඉතිහාසයේ සම්යම් කාරණා. එතකොට ගත්තම අපි ලොකු වැව් හදපු, ලොකු ඇලවේලි හදපු, ලොකු දාගැබ් හදපු ඉතාමත් ප්‍රෞಢ ජාතියක් කියලා අපි නිකන් උදම්මනනවා. හැබැයි උදම්මනනොත් අපිට අදටත් හොයාගන්න බැරි වෙලා තියෙන ඒ ක්‍රමවේදය මොකක්ද කියලා. ඒතර ඒ ක්‍රමවේදය එහෙම නැත්නම් අපි ඒ කාලේ තිබිච්ච සිංහල කේතේ එහෙම නැත්නම් කෝඩ් එක දැන් කියන භාෂාවෙන් කිව්වොත්. ඒතර මේක අපේ භාෂාවෙන් කරදාගත්ත අපේ කේත වලින් තමයි අපි වැඩ කරලා තියෙන්නේ. දැන් අපි හිතනවා අද දවසේ බටහිර හරි වෙනත් රටවල් වලින් ආපු ආభాෂයලත් සමහර විෂයයන් එහෙම නැත්නම් ඒ කරුණු ඉගෙනගෙන ඉවරලා අපි කියනවා දැන් අපේ දේ ඇවිල්ලා ඒක යල්පැන ගිය එකක්. එහෙම නැත්නම් ඒක කෝපි කාලේ හන මිටි එහෙම නැත්නම් ජරා ජීර්ණ වෙච්ච දෙයක්. ඒක අපිට දැන් අදාළ නැහැ කියලා. හැබැයි
මේ දැන් පවතින කේතයන් හොයාගන්න ඉස්සරලා අපි අපේ කේතෙන් වැඩ කරලා තමයි ඒ මහා ලොකු වැව් මහා ලොකු දාගැබ් ඒ කියන ලොකු සංවර්ධන ව්‍යාපෘති කරලා තියෙන්නේ. ඒතර මේ සංවර්ධන ව්‍යාපෘතිය ඇතුලේ තිබුණේ අන්තිමට මොකද්ද? ස්වභාෂාව. ස්වභාෂාව හින්දා තමයි එහෙම නිර්මාණ කරන්න එමිසොන්ට හිතෙන්නේ. එමිසොන්ට හිතලා තිබ්බේ. ඒක නිසා තමයි කේතයක් නිර්මාණය කරගත්තේ. ඒතර ඒ කේතෙන් වැඩ කරපු නිසා තමයි ලෝකේ ජයගත් රටක් විදිහට ඉතිහාසය අපි හඳුනාගන්නේ. එතකොට දැන් බලන්න ස්වභාෂා ඥාණය ඒක තමයි අතරම මම හිතන්නේම අපේ අභිමානය කියලා තියෙන තැන තියෙන්නේ ස්වභාෂාව. ඊළඟට අපි ගත්තොත් එහෙම සත්‍යවාදී බව. මම කිව්වා අභිමානවත් සත්‍යවාදී සුදේශිකෙක් මේ රටේ නිර්මාණය වෙන්න ඕනේ කියලා. එතකොට සත්‍යවාදී කියලා කියන්නේ අතරම අපි සත්‍යවාදී බව පැන නැගෙන්නෙම බුදුදහම තුලින්. සත්‍යවාදී බව පැන නැගෙන්නේ බුදුදහම තුලින්. මම නැවතත් කියනවා. මොකද හේතුව සත්‍යවාදී මිනිස්සු දැන් යම් කෙනෙකුට උදව්වක් කරන්න අවශ්‍ය වෙලාවට උදව්වක් නොකරන යම් කෙනෙකුට වෙන්න ඕන වෙලාවට ඒක නොකරන මිනිස්සු පිරිසක් තමයි අපි අතර ඇතිලා තියෙන්නේ. මොකද ඒකට හේතුව අපි ඉතිහාසය තුළට විවිධ දේශපාලනික බලපෑම් යම් විවිධ වෙනත් රටවල් වල බලපෑම් විවිධ දේවල් එකතු වෙලා යම් කාලවලදී එක එක්කෙනාට අවශ්‍ය විදිහට ඉතිහාසය සහ ධර්මයේ විකෘති වීම සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඒවා තුළ අද අපිට අත්දකින්න හම්බෙන්නේ අද අපිට දකින්න තියෙන අපිට පරිහරණය කරන්න ලැබිලා තියෙන මොන හරි දෙයක් තියෙනවා නම් ඒකින් තමයි අපි හිතන්නේ දැන් මේ තියෙන ධර්මය තමයි කියලා. ඒතකොට ඇත්ත ධර්මය එහෙම නැත්නම් සත්‍යවාදී ධර්මය නිර්මල බුදුදහම අපිට ආග්‍රහණය කරන්න බොහොම හම්බෙන්නේ බොහොම කලාතුරකින්. ඒතකොට මේ අවස්ථාව නොලැබීම තුළ අපි අර සත්‍යවාදී බව අපේ තුලින් ගිලිහිලා තියෙනවා. අපි මේ රටේ මොකක් හරි න්‍යායක් එනවා නම් උදාහරණයක් විදිහට නීතිය, අධ්‍යාපනය, එහෙම නැත්නම් පරිපාලනය, දේශපාලනය මේ සියලු දේකේ මූලික හරයන් හරපද්ධතිය බුදුහාඳුරෝ මං හිතන්නේ පොත් ලියලා නැති වුණාට හැබැයි ඒ ගොඩක් ලොකු කාරණා සමහරට පේලි දෙකකින් පේලි හතරකින් ගාතාවකින් කියලා තියෙනවා. ඉතින් ඒ ටික තේරුම් ගත්තා නම් අපිට මේ සියලුම කටයුතු වලට දැන් කරගත්ත විග්‍රහයන් බහ ගලපා ගත්තා නම් බුදුදහමට අපිට සත්‍යවාදී දේශයක් නිර්මාණය කරන්න බැරි කමක් නැත්තේ නෑ. ඒත් ඇත්තටම ඒක තමයි අපිට කරන්න තියෙන වැදගත්ම කොටස. ඊළඟ එක තමයි අපි කතා කරේ අභිමානවත් සත්‍යවාදී සුදේශිකයා. ඒතකොට සුදේශිකයා කියන්නේ කවුද? සුදේශිකයා කියලා කියන්නේ කවුද කියලා අපි ළඟට බලමු. සුදේශිකයා කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ ඉපදිච්ච ඕනෑම ආගමක් අදහන ඕනෑම ජාතියකට අයිති වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා මේ රටේ ඉපදිලා මේ රටේ තියෙන හරපද්ධතියට උදව් කරමින් ඒකෙන් ආග්‍රහණය ලැබමින් ඒකෙන් පෝෂණය වෙමින් පවතින මිනිස්සු කොට්ටාසයක් සෝදාශයකින් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ මේ රටේ ඉඳලා තියෙන මිනිස්සු ගොඩක් අපිට හම්බ වෙනවා. දැන් සිංහල මිනිස්සු ගොඩක් කල් ඉඳන් ඉඳලා තියෙනවා. දෙමළ මිනිස්සුත් ගොඩක් කල් ඉඳන් ඉඳලා තියෙනවා. මුස්ලිම් මිනිස්සුත් මෑත කොහොම හරි ඊට යම් කාලයක් ජීවත් වෙද්දී මේ කොටම මේ දේශයේ කටයුතු කරන්න අයිතිවාසිකමක් තියෙනවා කියලා තමයි අපි දැන් සලකන්නේ. ඒතකොට එහෙම පිරිසක් එකතු වෙන්න ඕනේ. මොකද්ද මේ හැම කෙනාගේම මේ හැම කෙනාගේම දකින්න ලගන පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ලංකාවේ මිනිසුන්ට විතරක් තියෙනවා. ඒක තමයි අපි සුදේශිකයාගේ ලක්ෂණ විදිහට අපි හඳුන්වන්නේ. තෙත මිනිස්සු, රවුම් මිනිස්සු සහ නැවුම් මිනිස්සු. මම ඔක කෙටියෙන් අනිත් පැත්තට කියනවා නම් නැවුම් රවුම් තෙත මිනිස්සු ඉන්නේ ලංකාවේ තමයි. ඒ කියන්නේ අපි සුදේශිකයෝ තමයි. ඒතර මේ ලක්ෂණ ටික බොහොම අගේට අපිට දකින්න හම්බ වෙනවා මේ මිනිස්සුන් අතරින්. ඒතර මේ මිනිස්සුන්ට ඒ ලක්ෂණ ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒ ලක්ෂණවල තියෙන ගතිගුණ වලට අදාළ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න මේ වෙනත් විද්‍යාවකින් වෙනත් බාහිර දෙයකින් අපිට ගන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. දැන් මම වාස්තු විද්‍යාඥයෙක් හැටියට මට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. දැන් අද අපිට හම්බෙන නාන කාමරය නැත්නම් වැසිකිළිය තම තමන්ගේ ගෙවල් වල හදාගෙන තියෙන එක ගොඩක් වෙලාවට අපි දකිනවා ඒ 1900 ගණන් වලට ඉස්සර ඉඳලම තියෙන්නේ ෆෑන් ලයිට් කියලා පොඩි ජනේලයක්. ඒකට කියන්නේ ෆෑන් ලයිට් කියලා. ඒතර මේ පොඩි ජනේලයක් දාලා හදාගෙන තිබිච්ච වැසිකිළිය තියෙන ගෙට යාබදව. ඒතර නිවසට යාබදව තියෙන මේ වැසිකිළිය කාටද ඕන වුනේ එහෙම එකක් හදාගන්න. එහෙම එකක් හදාගන්න ඕනේ වියලි මිනිසුන්ට. අපිට වගේ නෙමෙයි. තෙත මිනිසුන්ට නෙමෙයි වියලි මිනිසුන්ට. ඒතර මේ වියලි මිනිස්සු කොහෙද හිටියේ? අපිට කවුද ඒක දුන්නේ? අපි හොයලා බලපුවම ඒක බ්‍රිතාන්‍යයෙන් වෙන්න පුළුවන්, පෘතුගීසියෙන් වෙන්න පුළුවන්, ලන්දේසියෙන් බටහිර රාජ්‍යකින් තමයි අපිට අවිත් තියෙන්නේ. ඒතර මේක මෙතෙන්ට ආවන් පස්සේ අපිට අපි හැබැයි මොකක්වත් කරන්නේ නැතුව මම අර ඉස්සෙල්ලත් කිව්ව අන්දානුකරණය වැළඳ ගැනීමේ ප්‍රතිඵල කියන එක අපි අදටත් ඒක ඒ හැටියටම ගණන්ලා අපේ ගෙදර හදාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙලා තියෙනවා සමහර ලෙඩ දුක් නිදන්ගත රෝග හැදෙනවා වෙනත් හොඳ කරන්න බැරි ඒවා හැමදාම හැදෙන ඒවා විවිධ විදියට අපි අසනීප වෙනවා. මොකද හේතුව අපි තෙත මිනිස්සු වුණාම ඔබ අපි හැම කෙනාම දන්නවා අපි වැසිකිළියක් භාවිත කරාම ගොඩක් වෙලාවට ඒකට මොකද වෙන්නේ? ඒක තෙතයි. ඒගොල්ලෝ ලංකාවේ මිනිහෙක්
වැසිකිළියක් පාවිච්චි කළාම තෙතයි. මොකද වියලි විදිහට පවත්වාගෙන යන්න අපි ඒකට අවශ්‍ය දේවල් අපිට සපයන්න උවමනාවක් නැහැ. අපි තෙත මිනිස්සු විදිහට අපි තෙත බව අපේ ඇඟේ තියෙනවා. ඒතර ඒක තමයි අපි හැබැයි අපිට කියලා තියෙනවා මෙන්න වැසිකිළියක් කියලා එකක් අපි හදනවා ගේ ඇතුළට කරලා. හැබැයි ඒක තියෙන්න ඕනේ මෙහෙමයි කියලා නිර්ණායක පද්ධතියකුත් අපිම හදාගන්න තියෙනවා. ඒකට ටිකකින් කොපි කරගත්තා. ඒතර ඒ විදිහට තියාගන්න තමයි අපිට මේක ඕන වෙන්නේ. හැබැයි ඒ විදිහට අපිට තියාගන්න පුළුවන්ද? අපිට තියාගන්න බෑ. ඒතර මොකද මේ රටේ ඉන්න මිනිස්සු මම කලින් කිව්වා තෙතයි කියලා. ඉතින් තෙත මිනිස්සුන්ට මේ වියලි ආකෘතිය පරිභෝජනය කරන්න පරිහරණය කරන්න අමාරුයි. මේක තිබුණේ බටහිරනේ. එතකොට ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලොන්ට සීතල එනවා. ගොඩක් සීත කාලවල වැසිකිළි ගොඩක් ගෙදරින් ඈත තිබ්බොත් අමාරු යන්න එන්න බැරි වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ ගෙට යාබද මේක හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා ඒකට යන්න එන්න පුළුවන්. ඒතර මොකද ඒක ඇතුලේ උණුසුම වැඩි කර ගන්න ඕනේ. මේක කුඩා කාමරයක්. ඒතර ඒගොල්ලොන්ගෙන් උණුසුම එළියට යන්න වළක්වන්න කුඩා ජනලයක් දාලා තියෙනවා. ඒතර ඒ දාලා තියෙන හිතාමතාම. ඒ කියන්නේ අහම්බයක් වැරදීමක් නෙවෙයි. මොකද ඒකට ටිකේ පරිසරයට ඒකට ටිකේ උෂ්ණත්වය, ඒකට ටිකේ හුලං ධාරාව, ඒ සියලු දේවල් එළිය පායන බහින විදිහට ඔක්කොටම අනුව තමයි මේ කට්ටිය ඒක හදාගෙන තියෙන්නේ. ඒතකොට එහෙම හදාගත්ත එක එහෙම පිටින් ගෙනලා අපි හදාගෙන අපි කියනවා මේක අපිට පාවිච්චි කරන්න බෑ කියලා. එතකොට නිතර දෙවෙලේ අපිරිසිදු වෙනවා. නිතර දෙවෙලේ ඒක තෙත වෙනවා. ඒ මිනිසුන්ගේ හැටියට තමයි ඒක තෙත වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මේකට විශාල ජනේලයක් දාගන්න. අර ෆෑන් ලයිට් එක හක් කරලා මේකට හොඳට එළියට එන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න. මේකට හොඳට හුලං හමන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න. ඒක නිර්මාණය කරගන්න නම් අපිට ඕන විදිහට නැත්නම් ඝර්මකලාපී රටකට ගැලපෙන විදිහට අපේ ගෙදරට එහෙම එකක් හදාගත්තොත් අපිට පුළුවන් මේ කියන ප්‍රශ්නේ විඳින්න. නමුත් අපි එහෙම කරනවද? අපි කීයෙන් කී දෙනෙක්ගේ ගෙවල් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝගේ ගෙවල් වල තියෙන තනිකරම ඔය වැසිකිලි තියෙන ෆෑන් ලයිට් එකක්. මොකද ඒක අපි අන්දානකරණයෙන් ගෙනාවා. ඒක එහෙම් පිටින්ම අපි හදලා දැම්මා. තෙත බව රැක ගන්න වෙන්නේ නැත්තේ මොකද අපිට මේ ඒක ඇතුලේ ඒක පාවිච්චි කරන පුද්ගලයා තෙතමනියෙක්. හැබැයි අර ස්ථානය මේ වියලි තනක්. ඒ අයට වතුර පාවිච්චි කරන්න අමාරුයි. වතුර පාවිච්චි කරන්න බෑ. ඒක ගොඩක් සීතලයි. ඒක නිසා ඒගොල්ලෝ කඩදාසි වගේ දේවල් පාවිච්චි කරනවා ඒකේ කටයුතු වලට. ඒතකොට ඒක නිසා අපිට ඒක කරන්න පුළුවන්ද? අපිට කඩදාසි වලින් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? ඒතකොට අපිට එහෙම නැතුව අපිට ගොඩක් ජලය මේකට පාවිච්චි කරන්න වෙනවා. ඒතකොට ඒකෙදි මේක තෙත වෙනවා. ඒතකොට හදපු වියලි වැසිකිළිය අපි විසින් තෙත් කරනකොට අපිට හිතෙනවා මේ මිනිස්සු ගොන්, මේ මිනිස්සු මොණ්ඩයි, මේ මිනිසුන්ට මේවා පාවිච්චි කරන්නවත් තේරෙන්නේ නැහැ. මොකක් හරි ඒ කට්ටියට ඒ කියන්නේ නූගත් එහෙම නැත්නම් ඒ කට්ටිය එහෙම කියලා අපි එහෙම තමයි දැන් මේ සමාජයේ එහෙම කරන්නේ. නමුත් අපි ඇත්තටම කවදා හරි හිතුවේ නෑ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිහා තෙත මිනිහෙක්. ඒ තෙත මිනිහට අවශ්‍ය විදිහට මේවා තියෙන්න ඕනේ කියලා. ඒතර ඒක එකක් මම වාස්තු විද්‍යාඥයෙක් විදිහට මම උදාහරණයක් පොඩ්ඩක් විග්‍රහ කරේ ඒ සම්බන්ධයෙන්. අපි උදාහරණයක් විදිහට සාකච්ඡා කරපු කාරණේ ගත්තොත් එහෙම දැන් අතරම අපි හිතාගෙන ඉන්නේ අපිට පුළුවන් වෙනවා කියලා මේ ඒ කියන්නේ විදේශිකයන්ගේ ආభాෂයෙන්ලත් විදේශිකයන්ගෙන් ආග්‍රහණය කරගත්ත වැසිකිලි පද්ධතිය පාවිච්චි කරන්න. අපි කියන්නේ මොකද්ද? අපි පුරුදු වෙන්න ඕනේ, අපි හැඩ ගැහෙන්න ඕනේ ඒකට කියලා. එතකොට දැන් මම අහන්නේ අපිට ආපු නිර්මාණය අපිට ඕන විදිහට හදාගත්තද කියන ප්‍රශ්නේ අපිට තියෙනවානේ. අපිට ආපු කිසිම දෙයක් එහෙම පිටින් අන්දානකරණයෙන් ගත්ත වෙනකොට බොහොම සුළු කොටස් ටිකක් අපි අත්‍තරම එහෙම නිර්මාණය කරගෙන තියෙනවා අපිට ඕන විදිහට. නමුත් සමස්ත පද්ධතිය අපිට ලේසි විදිහට අපේ මිනිසුන් අභිමානවත් සත්‍යවාදී සුදේශිකයෙක් විදිහට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය පරිසරය මොන යම්ම කාලයක මොන දේශපාලනයක් නිසා හරි මොන පරිපාලනයක් නිසා හරි මොන නීතියක් නිසා හරි අපිට එන විදිහට අපි හදාගත්තද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ලංකාවේ ඉන්න මිනිසුන්ට දැන් අපිට අදාළ නීතියක්ද තියෙන්නේ. දැන් හැබැයි අපි හැම කෙනාම නීති දැනගන්න ඕනේ. නීති නොදන්න ඉන්න එක ඒකට නිදහස් කාරණයක් නෙමෙයි කියලාත් කියනවා. හැබැයි අපිට කවද්ද කොහෙද නීති ඉගැන්වුවේ? කොහෙදින් හරි උගන්වලා නැහැ. මේ කියන්නේ වෙන නීතියක් හරි තියෙන නීති හරි උගන්වලා නැහැ. හැබැයි අපිට ඉන්න ඕන විදිය සදාචාරාත්මකව ආචාර ධර්ම පද්ධතියක් විදියට දහම් පාසලේදී දෙමව්පියෝ වැඩිහිටියෝ අපිට දිගටම උගන්වගෙන නැත්නම් යහපත් මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා. ඒක දහම තුලින් ආපු කාරණා. දහම තුලින් ගොඩනැගිච්ච දේවල් වලින් තමයි අපි ඉගෙන ගත්තේ කොහොමද ධාර්මික ජීවිතය. එතකොට ධාර්මික ජීවත් වීම තුළ තව කෙනෙකුට අහේනියක් කහානියක් වෙන දෙයක් නෙවෙයි වෙන්නේ. ඒතර ඒ ටික අපිට ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ ටික අමතක කරලා අපි වෙනම පද්ධතියකට කොටු කරලා අපි හදලා ඒකටත් එක්ක ඒ අදහසට අපි ගොනුගත වෙලා තියෙනවා. ඉතින් නමුත් අපි කොයි හරි වෙලාවක මේ සියලු දේවල් අපිට අවශ්‍ය විදිහට අපේ රටට ඕන විදිහට අපේ මිනිසුන්ට ඕන විදිහට අර එළියෙන් ආපු එහෙම නැත්නම් අපිම නිර්මාණය කරගත්ත දේවල් කොයිතරම් දුරට ගලපගත්තද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඉතින් මේවා නැති වුනහම මෙහෙම නොවෙනකොට මේ විකෘතිතා ඇති වෙනවා. දේශපාලන විකෘති, ආර්ථික විකෘති, නීතිමය විකෘති සියලු දේවල් ඇති වෙනවා. මේ උතර ව්‍යවස්ථාව ගැටලුවක් කියලා අපි කතා කරනවා. ව්‍යවස්ථාවේ ගැටලුව කොහෙද කියලා අපි තාම දන්නේ නැහැ. හැබැයි අපි ව්‍යවස්ථාව වෙනස් කරන්න එක එක මොකද්ද කියන්නේ අර පැච් දාන හැම වෙලේම
ඒකට පැලස්තර පැලස්තර විසඳුම් ටික අපි යොද 20 පාරක් දැන් 21 වෙනි පාරටත් පැලස්තර දාගන්න යනවා. හැබැයි අපිට කොයි හරි වෙලාවක මේ සුදේශික මිනිසුන්ගේ ඇත්තටම හැඩය මොකක්ද? මේ මිනිස්සු මොන වගේ කට්ටියක්ද? මේ මිනිසුන්ට මොනවද ඕනන්නේ මොනවද එපා? ඒ කියන්නේ ඒක හරියට හඳුනාගෙන ඒකට අවශ්‍ය විදිහට හදන මොකක් හරි ව්‍යවස්ථාව හොයවා වෙන යමක් හොයවා නීතිය හොයවා වෙන ක්‍රියාපාටි වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යාපනය වෙනස් වෙන්න විශේෂයෙන්ම අපි උදාහරණයක් විතර මම තවත් උදාහරණයක් කියන්නම්. අපි ලංකාවේ පාසල් තියෙනවනේ. අතර පාසල්ලුත් බෙදාගෙන ඉන්නේ. සුදේශික පාසල් එකක්වත් නැහැනේ. ඔක්කොම තියෙන විදේශික පාසල් සහ අන්තර්ජාතික පාසල්නේ. ඒතර කොහොමද මේ වෙන්නේ කියලා කාටද අහන්න පුළුවන්. මොකද හේතුව අපි ඉගෙන ගත්තේ අන්තර්ජාතික පාසලක නෙවෙයි. අපි ඉගෙන ගත්තේ ආණ්ඩුවේ ඉස්කෝලේක. ඒ නිසා ඔයාව කොහොමද ඒක කියන්නේ කියලා මම අහන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේකයි. මේ පද්ධතිය ඇතුලේ කොයි හරි දවසක අපිට උගන්වලා තියෙනවද දේශීය වාස්තු විද්‍යාව, දේශීය ජ්‍යොතිර්වේදය, දේශීය වෙදකම, දේශීය ගොවිකම නැහැ. අපි ඉස්කෝලේ ඉගෙන ගන්නෙත් අර බටහිර ක්‍රමයට අපිට හඳුන්වා දීපු කෘෂිකර්මය. ඒ වගේ විෂයන් ඔක්කොම ටික අපිට පිටින් ආපුවා තමයි අපි අර ආණ්ඩු ඉස්කෝලේ ඇතුළේ උගන්වන්නේ. ඒ ටික උගන්වගෙන ආවන්නේ මුලින්ම ක්‍රිස්තු ධර්මය මේ රටේ ප්‍රචලිත කරන්න ඕන නම් පල්ලියේ ඒත් එක්ක ආපු සුද්දොන්ට ඒගොල්ලොන්ගේ වැඩ කරගෙන යන්න ඒගොල්ලොන්ගේ භාෂාව උගන්වන්න ඕන වුණා. ඒක භාෂාව ඉගෙන ගන්නවා නම් ඒ කට්ටියගේ වැඩ පහසු වෙන නිසා ඒගොල්ලෝ භාෂාව උගන්වන අතර ඒගොල්ලෝගේ අනිවාර්යයෙන්ම ඉස්කෝලේ හැදුවේ හැම වෙලාවෙම පල්ලියක් ළඟනේ. ඒතර පල්ලියක් ළඟ හදපු ඉස්කෝලේ ගාව ඒ ඉස්කෝලේට යන කට්ටියට පල්ලියට යන්න වෙනවා. පල්ලියට යන්න කිව්වා. ඉතින් පල්ලියට නොයා ඉස්කෝලේ යන්නත් බෑ. ඉස්කෝලේට නොගිහින් පල්ලියට විතරක් යන්නත් බැරි වගේ තත්ත්වයක් ඒ කාලේ නිර්මාණය කරා. ඉතින් ඒම හදාගෙන අපි ඉස්කෝල පද්ධතියේ ඕල්කට්තුම අපි විශ්වාස කරන ලොකු මහා දැවැන්ත චරිතය මොකක්වත් වෙනස් කරේ නැහැ. ඒ ටික එහෙම උගන්වන්න බෝඩ් එකක් දැම්මා මේ සිංහල බෞද්ධ පාසල කියලා. ඉතින් ඒකේ උගන්වන්නේ අරගේ උගන්වන්නේ මොකද්ද කියන එක කවුරුත් දන්නවා මං හිතන්නේ. ඒතර ඉගැන්වීම් ක්‍රමවේදය ඇතුලේ අපි සුදේශික එහෙම නැත්නම් අපේ රටේ මිනිහෙක් බවට පත් වෙන්න අපේ කේතේ මොකද්ද කියලා අපිට උගන්වන්නේ නැහැ කොහෙදින්වත්. අපි ඉගෙන ගන්නත් නැහැ. ඉතින් එහෙම නැති පිරිසකට මේවා කියන්න ගිහපුවාම ඒගොල්ලෝ අපිත් එක්ක උරණ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිත් එක්ක ගහ ගන්න වෙන්න පුළුවන්. අපිට බැනවා දෙන්න පුළුවන්. ඉතින් කමක් නැහැ. නමුත් මම කියන්නේ මේ දේවල් හරියට ඉගෙන ගත්තා නම් අපි කවදාකවත් ඉගෙන ගත්ත දැන් අපි ඔබතුමාලගෙන් අහන කාරණේ තමයි ඔබතුමාගේ ඉංජිනේරු විද්‍යාව, ඔබතුමාගේ නීතිය, ඔබතුමා ඉගෙන ගත්ත වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය කවදාකවත් ඔබතුමාලා විවේචනය කරන්නේ නැහැ. ඇයි ඒ ඔබතුමාලා දන්නවා තමන් ඉගෙන ගත්ත මේකේ අමාරුකම බැරෑරුම්කම ඉගෙන ගත්තේ මොකද්ද කොහොමද ඉගෙන ගත්තේ මේ සියලු දේ දන්නවා. ඒක නිසා අපි ඒක විචනය කරනවා. හැබැයි අපි නොදන්න විෂයක්. දැන් මම වාස්තු විද්‍යාඥයෙක් විදිහට උදාහරණයක් විදිහට නීතිය පිළිබඳව මම විවේචනය දෙන්න මට ගොඩක්. මොකද මම නීතිය දන්නේ නැති නිසා මට අපහැදිලි තැන් තියෙන ගොඩක් නිසා අපි හැම වෙලේම මේක විවේචනය කරනවා. ඒ විදිහටම තමයි අපේ හරපද්ධතියෙන් ගොඩනැගිච්ච බෞද්ධ සිංහල එමෙතන මේ රටට ආවේනික අපේ ස්වදේශික ඥාණයට අපි අභියෝග කරනවා. අපි කවදාකවත් ඒක ඉගෙන ගන්නත් නැහැ, ආග්‍රහණය කරලත් නැහැ, දන්නේත් නැහැ. හැබැයි ඒක ලස්සනට අර විදිහටම විවේචනය කරන ඒකට පාගලා දාන්න උත්සාහ කරනවා. මොකද හේතුව මේ රටේ ඉන්නම තරමක් ඉන්නේ අර වෙනත් ක්‍රමවේද වලින් වෙනත් එයාලගේ උමනා යපාකම් මෙහි හදාගන්න හදපු ඒ ක්‍රමවේදය ඇතුලේ බිහි වෙච්ච උගත්තු වියත්තු වෘත්තිකයෝ තවත් කියන උගත් හරි බුද්ධිමත් හරි ඉන්න අය ඔක්කොමලා ඒකෙන් හැදිච්ච අය. ඒතර ඒ නිසා ඒගොල්ලොන්ට කිසිම හිරිකිතයක් නැහැ මේක නිර්දේශ විවේචනය කරන්න සුදේශික ඥානය පිළිබඳ තියෙන කරුණ. එතකොට මම කිව්වේ ඒ විදිහට අපිට පාසල් පද්ධතිය එහෙම නැත්නම් අධිකරණ පද්ධතිය හරි නීති පද්ධතිය හරි මොකක් හරි ඒවා මේ විදිහට ලංකාවේ කරනවා නම් අපි බලන්න ඕනේ මේ හැම වෙලාවකම සුදේශික මිනිහට මේ මිනිසුන්ගේ ඇත්ත ඇතුලේ ඉන්න ඇත්ත සුදේශිකයට මොකද්ද අපි කරන්න ඕනේ? ඒ මිනිහට මොකද්ද දෙන්න ඕන දායාදේ මොකද්ද? ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන් සහයෝගය මොකද්ද? ඒ ටික මේ මිනිසුන්ට දුන්නා නම් මේ මිනිසුන්ට කවුරුත් පිටිපස්සෙන් කෝටුවක් අරගෙන අර හරක් ගාලා දක්වනවා වගේ කවුරුත් යන්න ඕනේ නැහැ. මේ මිනිස්සු දන්නවා යන්න ඕන තැන. ඒ මඟ පෙන්වීම කරලා දෙන්න පුළුවන් නම් කාට හරි මේ රටේ අද තියෙන අර්බුදයට හරිම වැදගත්. දැන් අපි නොදන්න නිසා තමයි ජ්‍යොතිර්වේදයේ විවේචනය කරනවා. හැබැයි දැන් එක කාරණයක් තවත් කියන්න ඕනේ. දැන් මේවා හරියට හරි ඒ න්‍යායාත්මකව හරියට කවුරුත් හඳුනා ගන්න නැති හින්දා දන්නේ නැති නිසා මේවා ඇතුළට පැනපු වංචනික මිනිස්සුත් හැබැයි ඒ වගේ මුදල් ලිපීමේ යම් ආරමුණකින් මේවා කාබාසිනිය කරන තත්ත්වයකුත් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිර්මාණය වෙන්නෙම අපි හරියට ඒව ගැන අවබෝධයක් අධ්‍යාපනයක් කිසිම දෙයක් සමාජගත වෙලා නැති නිසා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ දේවල් සමාජගත කරන ක්‍රමයක් එහෙම නැත්නම් මේ දේවල් තුලින් ගොඩනැගෙන ස්වදේශික කේතයක් තුලින් නිර්මාණය වෙච්ච ස්වභාෂා ඥානයෙන් පෝෂණය වෙච්ච මිනිසුන්ට අභිමානවත් සත්‍යවාදී ස්වදේශිකෙක් විදිහට මේ පොළොවේ හිට ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න පුළුවන් නම් කාට හරි ඒක තමයි මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කෙටිම මාර්ගය සහ
අපි දිගු කාලීන හරි කෙටි කාලීන හරි මධ්‍ය කාලීන හරි මේ හැම ව්‍යාපෘතියක් තුළින්ම මෙන්න මේ කරා යන්න පුළුවන් ක්‍රමයක් හැදුවා නම් සිංහලයා එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයා එහෙම නැත්නම් අපේ සුදේශිකයා කියන නාමය නැත්නම් ඒ අපිට හම්බෙන ලාංඡනය ලෝකේ ඕන තරම් බබලයි. අපි බොරුවට මේඩ් ඉන් ශ්‍රී ලංකා හරි මේ අපේ ලංකාවේ නිෂ්පාදනයක් හරි කියාගෙන අපි ගොඩක් වෙලාවට මහන්සි වෙලා අර වලිගෙන් අල්ලගෙන නැටුවට වැඩක් නැහැ. අතරම අපි ඇත්තටම කරන්න ඕනේ. ඇත්තටම සිංහල මිනිහා මේ රටේ මිනිහා කවුද? සුදේශිකයා කවුද? අපි මොන වගේද? අපිට මොකද්ද වෙන්න ඕනේ? අපිට ලේසියෙන් පහසුවෙන් ආග්‍රහණය කරන්න පුළුවන්. අපිට දැනෙන දේ මොකද්ද? ඇත්තටම අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? එහෙමනම් ඔන්න අපිට පුළුවන් මේ ගැන හොඳ තැනකට එන්න රට තැනකට අරන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ අද කෙටියෙන් මම මේ සාකච්ඡාව අද මේ මේකට ඉවර කරන්න කල්පනා කරනවා. මොකද මම හැබැයි ඉදිරියේදී මම කල්පනා කරනවා මේකේ කතා කරපු සුදේශිකත්වය, අභිමානය, සත්‍යවාදී බව වෙන වෙනම විග්‍රහ කරන්න. ඒත් එක්කම අපි කොහොමද මේ තුලින් රටක් විදිහට අපේ කේතය ගොඩනගන්නේ නැත්නම් කේතය නැවත මතු කරගන්නේ. මේ මතු කරගත් කේතය තුලින් සිංහලෙන් හිතලා සිංහලෙන් කරන නිර්මාණ ලෝකේ වෙනත් අය නොකරන තැනට ගෙනන පරිසරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ඉදිරියේදී කතා කරමින් බලාපොරොත්තු වෙමින් අදට සමගන්නවා. මම ස්තුතිවන්ත වෙනවා සීහල නාලිකාවටත් ඒ කාර්ය මණ්ඩලයටත් සියලුම දෙනාට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන්. ආයුබෝවන්.